වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. පළාත් සභා රෝහල් ගණනාවක් ජාතික මට්ටමේ රෝහල් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් 25%කින් ඉහළට. එක්ස්ප්‍රස් පෙල් නෞකාවෙන් කාන්දුවන ඉන්ධන සාගර ජලය නිවත් කිරීමට පෙරාදෙණිය සරසවියෙන් නව නිපැයුමක්. ලෝක බලවතුන්ගේ රසායනික පොහොර මාෆියාවට එරෙහි සටනට ශ්‍රී ලංකාව සූදානම්. ජූලි 19 වෙනිදායින් පසු එංගලන්තයේ සංචරණ සීමා ඉවතට. කෙන්යාවේ යොවුන් මලල ක්‍රීඩාවලියට ශ්‍රී ලංකාවෙන් 30 දෙනෙක්. GSP+ සහනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කරන බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ස්වාධීන රාජ්‍යයක් ලෙස අප රට ව්‍යවස්ථාවට අනුව පාලනය වේ. ජනතා පරමාධිපත්‍ය එහි මූලික පදනමයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ලෝකයේ යම්කිසි එකමුතුවක් සංවිධානයක් සහන ලබා දෙනකොට ඒ ප්‍රශ්නයට ප්‍රස්තුත කරුණට අදාළ වෙනවා නම් වඩා සාධාරණයි කියන එකයි මගේ විශ්වාසය. දැන් උදාහරණයක් ගත්තොත් GSP+ එකට ගත්ත ළමා කම්කරුවන් බවට. ඒක ලෝකේ කෙරෙන දෙයක්. ඒකට විරුද්ධව කතා කරනවා නම් මං අද්දක උස්ලා කියනවා. හරි, ඔබට හිතියක්. ඒ වගේම එම කර්මාන්ත ශාලාවල දෙන මූලික පහසුකම් වල අඩුවක් තිබෙනවා. කම්කරුවන්ගේ මූලික අයිතීන් ආරක්ෂණ. එවැනි දේ ගැන කතා කරනවා නම් ඔවුන්ට පූර්ණ අයිතියක් තියෙනවා ඒ ගැන කතා කරන්න. මගේ ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ට තියෙන අයිතිය කුමක්ද? සහවත් ස්වරී රටක ස්වරිත්වයට අභියෝග කරමින් ව්‍යවස්ථාවේ තියෙන කොන්දේසි වෙනස් කරන්නයි කියලා ඉල්ලීමක් කරන එක. එසේ නොකරන අපි ඔබට තුවක්කුව පෙළට තියනවායි කියන එක සාධාරණ. ඒ මගේ අදහස. මම විශ්වාස කරනවා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධව අවශ්‍ය ප්‍රමාණයට මැදිහත් වෙලා කටයුතු කරයි කියලා. පළාත් සභා සතු රෝහල් ගණනාවක් ජාතික මට්ටමේ රෝහල් ලෙස සංවර්ධනය කෙරේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මාතලේ ඇඹිලිපිටිය, නාවලපිටිය, මන්නාරම, අවිස්සාවේල සහ මුලතිව් ඇතුළු රෝහල් ගණනාවක් මේ යටතේ සංවර්ධනය කෙරේ. පළාත් සභාව මගින් පාලනය වන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල, ගම්පහ, මන්නාරම, වවුනියා, කිලිනොච්චිය, මුලතිව් යන දිස්ත්‍රික්ක මහ රෝහල් ඒවායේ සේවය සැපයීම ගුණාත්මක භාවය වැඩි කිරීමටත් එහිට අවශ්‍ය මූල්‍ය අරමුදල් අවශ්‍යතාවයන් වලට සරලන ආකාරයෙන් ලැබෙමින් එම රෝහල් ජාතික මට්ටමේ රෝහල් ගෙනීමට මේක පොදුවේ රටේ ජනතාවට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා කියන එක සඳහන් කරන්න ඕනේ. මහරගම අපේක්ෂාරෝහල සඳහා MRI ස්කෑන යන්ත්‍රයක් සැපීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම කොවිඩ් මර්ධනයට රුපියල් බිලියන 300කට අධික මුදලක් වැය කරමින් රුපියල් බිලියන 284ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද රජයට හැකි වී ඇතැයි ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා පැවසීය. මෙම වසරේ සිට 2023 වසර දක්වා ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් 25%කින් වැටුප් වැඩි කෙරේ. ඊට අමාත්‍ය මණ්ඩලයේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය හා සමාජීය දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් අත්‍යවශ්‍ය හා අවදානම් සේවාවක නිරත වන විදුලි සේවකයන්ගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගෙන තිබේ. 2019 වසරේ පැවති රුපියල් බිලියන 97ක් වන ශුද්ධ අලාභය 2020 වසර වන විට රුපියල් බිලියන 56ක් දක්වා පහත හෙළීමට විදුලි සේවකයන් සමත්ව ඇත. මෙම වැටුප් වැඩිවීම සමස්ත කාර්ය මණ්ඩලයටම කඩිනමින් ලබා දීම සඳහා වෘත්තීය සමිති සාමූහික ගිවිසුමකට අත්සන් තැබිය යුතුය. කුමනාකාරයේ බාධක පැමිණියද අඩු ආදායම්ලාභී පවුල් සහ ජීවනෝපාය අහිමි වූවන් වෙනුවෙන් සහන ලබා දීම රජය අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. ගම් වතුරෙන් ආපදාවට ලක් වූවන්ටද සහන ලබා දීමට රජයේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. මේ අතර ඉන්ධන මිල වැඩි නොකළහොත් දරාගත නොහැකි ආකාරයෙන් ජීවන වියදම් ඉහළ යා හැකි බව මහ බැංකුව නිවේදනය කරයි. මෙවන විට රටේ පවතින තත්ත්වයේ මත බැංකු පද්ධතියටද දැඩි බලපෑම් එල්ල කර ඇත. ඩොලරේ මිල ඉහළගේක පැවතීම ඊට හේතුවයි.
මාස 3ක විදේශ සංචිත සම්බන්ධයෙන් නැති ගැටලු සහගත තත්ත්වයේ හේතුවෙන් වහාම ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බව ඉන්ධන මිල වැඩි කිරීමේ ප්‍රධාන උපදේශක වශයෙන් මහ බැංකුව රජයට දැනුම් දී තිබේ. විදුලි බල මණ්ඩලයට අඩු මිලට ඉන්ධන ලබා දීම නිසා ඛනිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුව ඇත. කොවිඩ් අවධානම හමුවේ මෙරටට ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල ඇන හිට තිබේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බලපාන කරුණකි. එබැවින් මහජනතාව මේ මොහොතේ අවබෝධයෙන් වගකීම් සහගතව හැසිරිය යුතුය. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් උපදෙස් ලබාගත් බවයි. පවතින අර්බුදකාරී තත්වයෙන් මිදීම සඳහා රජයට සහාය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ඉන්ධන මිල ඉහළ දැමීම තනි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මත සිදුවක් නොවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. දිස්ත්‍රික් මට්ටමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරමින් පවතී. ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය මොහන්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙවැනි විට මෙම වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක බවයි. ඉදිරියේදී කෑගල්ල ගම්පහ මාතර හම්බන්තොට ඇතුළු දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලක් පොහොර සහ කමර්ෂල් පොහොර ආයතන මගින් පොහොර මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල සිදු කරයි. කාබනික පොහොර නිෂ්පාදකයන් දිරිමත් කිරීම සහ ඒවායේ ප්‍රමිතිය හෙළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. මේ අතර තේ සහ රබර් වගාවේ කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කඩිනමින් දේශීය කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නංවන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි. ජාතික ගුවන් විදුලිය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැනි විටත් මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනාගාර 4ක් ඉදිකර ඇති බවයි. ප්‍රාදේශීය මට්ටමින්ද කුඩා පරිමාණයේ කාබනික පොහොර නිෂ්පාදනාගාර ඉදිකරේ. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය මෙවැනි විටත් වෙන් කර ඇත. එමෙන්ම විධිමත් පාංශු සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමෙන් තේ සහ රබර් වගාවන් සඳහා යොදන පොහොර ප්‍රමාණය අඩු කරගත හැකි බව සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම තේ වගාවේ සෝදාපාලුව වැළැක්වීමෙන් පොහොර අවශ්‍යතාවය 40%කින් පමණ අඩු කළ හැකි බව තේ පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ලෝක බලවතුන් මෙහෙවන රසායනික පොහොර හා රසායනික ද්‍රව්‍ය මාෆියාවට එරෙහි සටනට සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අකණ්ඩව ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාව තුළ කාබනික ගොවිතැනට අවශ්‍ය සියලු යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම නව වැඩපිළිවෙලට අවශ්‍ය දත්ත ගබඩා පරිගණක යෙදවීම ඇතුළු තාක්ෂණික දැනුම ලබා දීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉංජිනේරු සංගමය සමග අද පැවති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත කිරීමේ ජාතික වැඩපිළිවෙලට අදාළ ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් මේ දිනවල සාර්ථකව සිදු කෙරේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර තිබේ. තවදුරටත් එම සේවාවන් ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මෙම අදහස් පළ කළේ සිසු හෙදහෙදියන් පුහුණුවට බඳවා ගැනීම සහ ඖෂධවේදී හා මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනි. මෙහිදී වසර 3ක හෙද පුහුණුව සඳහා තෝරාගත් 4260 දෙනෙකු හෙද විදුහල් 15ක පැවැත්වෙන පුහුණුවට බඳවා ගැනීමට නියමිතය. ගැබිනි මව්වරුන්ට තත්වයෙන් බාල ඖෂධ ලබා දුන් පසුගිය යහපාලන රජය වත්මන් රජය ගෙන යන කොවිඩ් මර්ධන වැඩපිළිවෙලට පදනම් විරහිතව විවේචන එල්ල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පති මහතා ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එන්නත් කරන වැඩපිළිවෙලද සාර්ථකව සිදු කෙරේ. තුන්වන කොවිඩ් රැල්ල පාලනය කිරීම සඳහා රජය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම අවධාරණය කළේය. රජයක් විදියට සෞඛ්‍යංශ නිර්දේශ මත අවුරුදු 60ට වැඩි අයට එන්නත් කරණය පටන් ගත්තා. විපක්ෂය දෙසැම්බර් ඉඳලා අපිට කිව්වේ එන්නතක් ගේන වැඩපිළිවෙලක් නැහැ. ඒ වැඩපිළිවෙල තිබුණත් එන්නත් කරන වැඩපිළිවෙලක් මේ රට තුල ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට නුපුළුවන් කියලා. නමුත් අපි අද වෙනකොට එන්නත් මිලියන 4.4ක ප්‍රමාණයක් මේ රටට ගෙනල්ලා තියෙනවා සහ ඒ වගේම 111ක් එන්නත එක මාත්‍රාවක් හරි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි වෙන රටවල් එක සාපේක්ෂව කතා කරොත් එහෙම ඉන්දියාව එන්නත් නිපදවන රට. මම හිතන්නේ ඔවුන් අද වෙනකොට එන්නත් එක මාත්‍රාවක් හරි දීලා තියෙන 14.8ක්. අපි හැබැයි අද වෙනකොට 111කට එන්නත පළවෙනි මාත්‍රාව හරි දීලා තියෙනවා. ජනතාව විමුක්තිකර කතා කරපු වියට්නාමය අද වෙනකොට එන්නත් මාත්‍රාව එකක් හරි දීලා තියෙන 1.5කට. ඒ වගේම දියුණු රටවල් ගත්තොත් එම ඕස්ට්‍රේලියාව 120කට, එංගලන්තයේ 162කට එන්නත් මාත්‍රා දීලා ඉවරලා මාස් නැති මට්ටමකට යන්න පුළුවන් මට්ටමකට පත් වෙලා තියෙනවා ඒ රට. අපි මේ වසර ඇතුළත 160ක ප්‍රමාණයකට එන්නත් මාත්‍රා එකක් හරි ලබා දුන්නොත් ඒ ආකාරයේ කොරෝනා වසංගතය පාලනයකට යන්න පුළුවන්. කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2014 දෙනෙකු අද සුවය ලබා ඇත. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයන් ගණන 1,92,478කි. පුද්ගලයන් 2,203 දෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබේ. කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 23,17,012 දෙනෙකුට ලබා දී ඇති බව ජාතික වසංගත රෝග විද්‍යායකකේ නිවේදනය කරයි. කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් ගණන 6,13,200කි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නායාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල දෙහියෝවිට වරකාපොළ අරනායක බුලත්කොහුපිටිය මාවනැල්ල යටියන්තොට රඹුකන හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සඳහාද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සඳහාද එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය හා රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම කිරියැල්ල ඇහැලියගොඩ හා කුරුවිට ඇතුළු තදාසන්න ප්‍රදේශ සඳහාද නායාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මහනුවර දිගන මාර්ගබාධකයේ බලපත්‍ර රහිත ගිනි අවියක් හා උණ්ඩ 10ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය හා විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ සැකකරුවන් දෙදෙනා ගමන් කළ ජීප්‍රතය පරීක්ෂා කිරීමේදී බලපත්‍ර රහිත ගිනි අවිය සහ උණ්ඩ 10 සොයාගත් බවයි. සැකකරුවෝ කොළඹ තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි. කහතුඩුවේ ශ්‍රී නන්දාරාමාධිපති පූජ්‍ය කහතුඩුවේ විමලතිස්ස ස්වාමින් වහන්සේ අපවත් වූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පසුරු 3ට විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කෙරේ. මෙළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ගෙන ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවන ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලය නිවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රමවේදයට අනුව ගැටලුවකින් තොරව සාගරයට එක්වන ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය ඉවත් කළ හැකි බවයි. මෙම නව ක්‍රමවේදය ඔස්සේ ඉවත් කළ ඉන්ධන නැවත භාවිතයට ගත හැකිය. මෙම ක්‍රමවේදය සඳහා අදාළ පේටන්ට් බලපත්‍රය පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ලබාගෙන ඇත. ජාතික අධ්‍යාපන ආයතනය බෝගලපතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මීට අවශ්‍ය සහාය ලබා දෙයි. මෙම නැවේ ගබඩා කර ඇති ඉන්ධන තොගය වෙනත් නැවකට කාන්දු නොකර බැහැර කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය. කාන්දු වූ ඉන්ධන කඩිනමින් ඉවත් කළ යුතු අතර එමගින් පරිසරයට සිදුවන හානිය අවම කරගත හැකි බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. අපේම බෝගල පතලේ තියෙන මිනිරන්
වර්ගයකින් අපි මිලියන් වල ව්‍යුහය වෙනස් කරලා ග්‍රෑම් එකකට මේ වගේ තෙල් ග්‍රෑම් 120ක් වගේ පුරා ගන්න පුළුවන් වෙන විදිහට හදලා ඒ මිනරන් මගින් හැල්ලා තියෙන තෙල් සේරම එකතු කරලා මිරිකලා නැවත ප්‍රයෝජනට ගන්නත් පුළුවන් ආකාරයේ පරීක්ෂණ අපි කරලා තියෙනවා. ඒකට පේටන්ට් බලපත්‍රයක් තියෙනවා. දැන් අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ජාතික අධ්‍යාපන ආයතනයත් බෝගල පතලත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයත් එකතු වෙලා මේ විහිරලා තියෙන තෙල් පිරිසිදු කිරීමේ කාර්යභාරය සිදු කිරීමේ කටයුතු මේ දවස්වල කෙරීගෙන යනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. මාතර කණුමල්දෙනිය දළුවක් ගොඩ දියවිල්ලයාය මාර්ගය සංවර්ධනය නොකිරීමෙන් ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මෙම මාර්ගය දෙපස පවුල් 40ක් පමණ වාසය කරන අතර අස්වනු ප්‍රවාහනය කිරීමට යොදාගන්නේද මෙම මාර්ගයයි. වසර 10කට පමණ පෙර මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා ඇතත් එය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතී. එබැවින් මෙම මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙනමින් ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති. එංගලන්තයේ බලපැවැත්වෙන සංචරණ සීමා ජූලි මාස 19 වෙනිදායින් පසු ඉවත් කළ හැකි වනු ඇතැයි එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරයි. නමුත් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය එංගලන්තයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් සංචරණ සීමා පනවා ඇත. ජූනි 21 වෙනිදායින් පසු අගුළු දැමීම ලිහිල් කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමද අඛණ්ඩව සිදු කෙරේ. විශ්වවිද්‍යාල ප්‍රජාවට සහ කර්මාන්ත ශාලාවල පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබන 21 වෙනිදා සිට ලබා දීමට ජපාන රජය තීරණය කරයි. එම පිරිසට අයත් පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කිරීම මේ දිනවල සිදු කෙරේ. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අවම මට්ටමක පවත්වාගෙන යාම සහ කොවිඩ් මර්ධනය කිරීම මෙහි අරමුණයි. ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයන් 60,471 දෙනෙකු වාර්තා වේ. සිදු ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 2726කි. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 1,17,525 දෙනෙකු සුවය ලබා ඇති බවයි. මෙවන විට ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි. ඊයේ දිනේදී 39කට අධික පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබේ. ගත වූ පැය 24 තුළ රුසියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 379ක් වාර්තා වේ. ඉරානයේ මියගොස් ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 134කි. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉන්දුනීසියාවේ පුද්ගලයන් 164 දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවයි. පිලිපීනයෙන් කොවිඩ් මරණ 118ක් වාර්තා වේ. මැලේසියාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 101 දෙනෙකු මියගොස් ඇත. ඒ අනුව සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 38 ලක්ෂය ඉක්මවා තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දකුණු පළාතේ අපජලය බැහැර කිරීමේ කානු පද්ධති විධිමත්ව සංවර්ධනය කෙරේ. මේ යටතේ ග්‍රාමීය කානු පද්ධති සහ පැතිබැමි පිළිසකර කිරීමේ ව්‍යාපෘති 242ක් ක්‍රියාත්මකයි. මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 1,085කි. පළාත් පාලන ආයතන තුළ යෝජනා සම්මත කොට ඊට අදාළ මුදල් වෙන් කරවා ගැනේ. ග්‍රාමීය ජනතාවට ගම් වතුරෙන් වන හානි අවම කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි. ක්‍රීඩා පුවත්. කෙන්යාවේ නයිරෝබි නුවරදී ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් මලන ක්‍රීඩාවලියට මෙරටින් ක්‍රීඩිකාවෝ තිදෙනෙකු සහභාගී වෙති. මතුගම ආනන්ද විද්‍යාලයේ ඉසුරු කෞශල්‍ය මීටර් 410 වන ඉසව්වටද ගම්පහ හෝලික්‍රොස් විද්‍යාලයේ ශානිකා ලක්ෂානි සහ වලලේ රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා 10 වන ඉසව්ව සඳහාද සුදුසුකම් ලබා සිටි. මෙරට තවත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ලෝක යොවුන් කනිෂ්ඨ මලන ක්‍රීඩාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බව ශ්‍රී ලංකා මලන ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරයි. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අද ප්‍රකාශයට පත් කර තිබේ.
එහිදී මිචෙල් සැන්ට්නර් වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක අජාස් පටේල් යොදවා ඇත. එංගලන්තයේ සමග පැවැත් වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අජාස් පටේල් දැක් වූ සුවිශේෂී දක්ෂතා මත ඔහුව නම් කළ බව වාර්තා වේ. ලබන 18 වෙනිදා සිට එංගලන්තයේදී පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී නවසීලන්තය සහ ඉන්දියාව තරග වැදීමට නියමිතය. මේ අතර 2021 වසරේ සිට 2023 වසර දක්වා පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියර සඳහා ප්‍රතිශත ලකුණු ක්‍රමවේදය යොදා ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ඒ අනුව ඒ කණ්ඩායම් ක්‍රීඩා කරන තරඟ සංඛ්‍යාවට අදාළව ලබා ඇති ප්‍රසාද ලකුණු මත පදනම්ව ප්‍රතිශතය සකස් කිරීමෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන තීරණය කෙරේ. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලිය සඳහා තම පූර්ණ සහාය ලබා දෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කරයි. ඉකුදා G7 සමුළුවට සහභාගී වූ ජපාන අගමැති යොෂිහයිඩේ සුගා මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය. ක්‍රීඩිකාවන් කාර්ය මණ්ඩලය සහ ටෝකියෝ නගරවැසියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම සහයෝගය ඉදිරිපත් කෙරුණි. ඇමරිකානු ක්‍රීඩිකාවන්ගේ දස්කම් ක්‍රීඩාවලිය වඩාත් තීව්‍ර කරනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා තොග වෙළඳාම පමණක් විවෘත කෙරේ. ජංගමරත වෙළඳුන්ට එමගින් එළවලු සහ පළතුරු මිලදී ගත හැකිය. පසුගිය 12 වෙනිදා සහ 13 වෙනිදාද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබිණ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75%ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. 2020 වර්ෂයට අදාළ අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ඇත. එම වාර්තාව මුදල් වර්ෂය අවසන් වීමෙන් පසුව මාස 5ක් ගත වීමට පෙර මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව සහ ජනතාව වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව පිළියෙල කර ඇති 2020 වාර්ෂික වාර්තාව මේ වසරේ මැයි මාස 31 වෙනිදා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ වේ. එය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකිය.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පළාත් සභා රෝහල් ගණනාවක් ජාතික මට්ටමේ රෝහල් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් 25%කින් ඉහළට. එක්ස්ප්‍රස් පෙල් නෞකාවෙන් කාන්දු වන ඉන්ධන සාගර ජලය නිවත් කිරීමට පෙරාදෙණිය සරසවියෙන් නව නිපැයුමක්. ලෝක බලවතුන්ගේ රසායනික පොහොර මාෆියාවට එරෙහි සටනට ශ්‍රී ලංකාව සූදානම්. ජූලි 19 වෙනිදායින් පසු එංගලන්තයේ සංචරණ සීමා ඉවතට. කෙන්යාවේ යොවුන් මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.